ආයිබෝවන් මම ලක්ෂේනානායක සදහම් සිසිල YouTube channel එක ඔස්සේ අද මම ඔබලාට කතා කරන්න යන්නේ ඔබගේ ජීවිතයට අවශ්‍යම සුවිශේෂ වූ කාරණාවක් කරුණක්. ඔබට මේ ලැබිලා තියෙන ජීවිතය ගැන ඔබ මොනවද හිතන්නේ? මේ ජීවිතය හේතු ප්‍රත්‍යයන් තුලින් ඇති වුණ එකක්. ඔබ ඉපදීම පිණිස හේතු ඇති කරගත්තා. හේතු ප්‍රඥය තුල තමයි ඔබට උපතක් ලැබෙන්නේ. ඒ නිසාම ඔබට උපතක් ලැබුණු විගසම ඔබට අවශ්‍ය ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය දහයි ආහාර ඔබට නොලැබුණොත් මොකද වෙන්නේ? ඔබගේ ජීවිතය ඔබට පවත්වාගෙන යන්න බැරි වෙනවා. බුදු දහමේ මේ ආහාර කියනවා කබලින්ක ආහාර කියලා. ගොරෝසු ආහාර මිනිස්යන්ට ලැබෙන්නේ. දෙවිවරුන්ට ලැබෙන්නේ සියුම් ආහාර. තුන්වෙනි ආහාර විදිහට අප ගෞතම බුදුරජාන් වහන්සේ වදාරනවා මනෝ චේතන මනෝ සංචේතන ආහාර. හතරවෙනි ආහාරය තමයි විඥාන ආහාරය. ඒ නිසා අපිට මේ ලැබෙන ජීවිතය ගැන මොහොතක් ඔබ හැරිලා බලන්න. මේ ජීවිතය මම අද ඔබට ඒ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් තමයි විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ. ඒත් එක්කම ඔබට ඔබගේ ජීවිතය පිණිස ජීවිතය මේ දුකෙන් එතර කරගන්න ඔබට මන් දෙන උපදෙස් ඔබගේ උපත තුල ඔබ සාදා ගන්න ඔබේ ලක්නේ කොටු 12 මුල් කොටගෙන ඔබට පැහැදිලි කරලා දෙන්නයි මම මේ උත්සාහ කරන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා ධර්මය කියන්නේ පහුරක්. බුදුරජාන් වහන්සේ වදාරන්නේ ධර්මයේ පහුරක් ලෙස. මේ පහුර අපිට ලැබුණු පසු අපි උත්සාහ කරන්න ඕනේ අතින් වතුර එහාට මෙහාට කරමින් මේ පහුර තුලින් ගොඩ එන්න. මේ ගොඩ එනවා කියලා කියන්නේ මොකද්ද? මේ දුකෙන් එතර වෙන්න. ඔබ පෙර සංසාරය තුල කර්ම රැස් කරගත්ත විපාකයක් හැටියට ඔබට භවයක් ඇති වෙනවා. ඒ භවය තුල ඉපදීම පිණිස ඔබ හේතු ඇති කරගත්ත නිසා ඉපදීමක් ඇති වෙලා තියෙනවා. ඉපදීම තුල ඔබ ලබන්නේ විඳවන්න සිද්ධ වෙන කර්මයකටමයි මුහුණ දෙන්නේ. පෙර සංසාරය තුල ඔබ කළ කුසල් අකුසල් මත ඔබගේ කර්මය නිර්මාණය වෙලා විඳවන්න සලස්වන එක තමයි කර්මය කියලා කියන්නේ. දුක්ඛ සැප සතුට හැම දෙයක්ම ඔබට විඳවන්න තියෙනවා. සතුට තුලත් ඔබ දුකටපත් වෙනවා. දුක තුලත් ඔබ දුකටපත් වෙනවා. ඒ නිසා මේ ජීවිතය තුල ඔබ උත්සාහ කරන්න ඕනේ මේ දුක කියන තැනින් එතර වෙන්න. හැබැයි ඔබට යථාභූත ඥානය නැත්නම් ධර්මය අවබෝධ කරගන්නත් බෑ. ඔබට මේ ජීවිතය තුල ඔබගේ කුසල් මොනවාද අකුසල් මොනවාද කියලා ඒවා දැනගෙන කුසල් තවත් දියුණු කරගනිමින් අකුසල් පරාජය කරමින් ඔබට යන්න තියෙන ද්වෛතිස්ස වේදයේ තුලත් ඔබට සැකයක්ම ඇති වෙන්නේ. සැකේ නැති කර ගැනීමට නම් එදා අප භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් අපේ ජීවිතය ගැන අපි බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ඔබ මේ කර්මය ඔබ විසින්මයි සකස් කරගන්නේ. ඔබ නිතරම හිතන්නේ මේ මම හිතන්නේත් එහෙමයි. මේ ලෝකේ ඉන්නේ මම විතරයි. මේ ලෝකේ මටයි අයිති. පිටස්තර වෙනම ලෝකයක කියලා.
ඒ තමයි අපිට තියෙන අනුවබෝධය. මේ අවබෝධය බවට පත් කරගන්න නම් යථාභූත ඥානෙන් අපි මේ ජීවිතය ගැන එබි සොයා බලන්න ඕනේ. මේ ජීවිතේ පරිණාමය අපිට උපන්දා සිට උපත ලැබෙන මව් කුසේ සිටම අපි හරියට සිර ගෙදරක හිර වෙලා වගේ ආලෝකයේ දකින්න තමුන්ට ඕන විදියට අත්පය දිගහරින්න බෑ වකුටු වෙලා අපි දුකක් විඳිමින් උපත ලබනවා. උපත ලැබූ පසුත් අපි කරන්නේ මොකද්ද? අඬන එකමයි. උපත ලැබුණු පසන් අපිට නැගිටින්න බෑ. අපි ක්‍රමයෙන් තමයි අපි නැගිටින්නේ. කතා කරන්නේ. ඒ නිසා බලන්න ඔබ ලබන මේ මනුස්ස ජීවිතය කොච්චර දුකද කියලා. ඒ නිසා මේ මනුස්ස ජීවිතය තුළ අපිට කුමන හෝ පිනක් කරලා තියෙන නිසා තමයි මනුස්ස ජීවිතයක් මේ ආත්මභාවයේදී අපිට ලැබිලා තියෙන්නේ. ඔබට ඇස් දෙක හොඳට පේනවනම්, කන හොඳට ඇහෙනවනම්, රසය හොඳට දැනෙනවනම්, ආස්වාස් ප්‍රාස්වාස් හොඳට කරන්න පුළුවන් නම්, කයේ පහස ලබන්න පුළුවන් නම්, මනසේ සතුට ලබන්න පුළුවන් නම් ඔබ පෙර ආත්මවල කුසල් කරලා තමයි මේ කර්මය නිර්මාණය කරගෙන ඔබ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි සතුටක් නම් ලබන්න ඔබ බලාපොරොත්තු වෙන්න එපා. මොකද වේදනාව තුළ ඔබ විඳවන එක තමයි කර්මයේ සැලැස්ම. එදා අප භාග්‍යතුන් වහන්සේ මේ කර්මය වෙනස් කරගන්න ක්‍රම අපිට කියලා තියෙනවා. සමහර කර්මයේ තියෙනවා ඒව මේ ලෝකයට බිහි වුණු ශ්‍රේෂ්ඨ නික්ලේසී අතිවිශිෂ්ට පුද්ගලයා වන බුදුරජාණන් වහන්සේට වෙනස් කරන්න බැරි. එදා බිම්බිසාර රජතුමා අතේ අජාසත්ත කුමරා ඉද්දී අප භාග්‍යවතුන් වහන්සේ දකිනවා අනාගතයේදී වෙන්න තියෙන විපත්තිය. ඇත්තටම අජාසත්ත කුමරාට ඒ වෙනකොට පින තිබුණා මේ ආත්ම භාවයේදීම රහත් බව ලබන්න. නමුත් අප භාග්‍යවතුන් වහන්සේ දැක්කා අසත්පුරුෂ ආශ්‍රය මුල් කොටගෙන අජාසත්තට වෙන විපතක් ඒ තුලින් බිම්බිසාර රජතුමාට ඇතිවෙන දුක් ගැහැටත් ඒ නිසාම බිම්බිසාර රජතුමාට එදා භාග්‍යවතුන් වහන්සේ වදාලා පෙර උදාහරණිකුත් සහිත මේ කුමාරයාව රජකමට සුදුසු වන තෙක් වෙනත් රටකට යවලා දැනුම දෙන්න පුහුණුව ලබා දෙන්න කියලා. නමුත් බිම්බිසාර රජතුමා ආස්වාදයේ ග්‍රහණය කරගෙන හිටියේ මේ මගේ පුතු මගෙන් වෙන් කරන්න බෑ කියන ඒ රාගයට මොහයට අසු වෙලා හිටියේ. ඒ නිසා අප භාග්‍යවතුන් වහන්සේ කියූ දේ බිම්බිසාර රජතුමාට හරියට තේරුම් ගියේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ මොකද්ද? අජාසත්ත කුමරාතින් තමාගේ පියාණන් වූ බිම්බිසාර රජතුමා මරණයට පත් වීම. ප්‍රීතු ඝාතක කර්මය කළ නිසාම අජාසත්ත රජතුමාට මේ ආත්මයේදී රහත් බව ලබන්න තිබුණත් මේ පීතුකාරක කර්මය නිසාම එය වැළකී ගියා. වරක් මහා කාශ්‍යප රහතන් වහන්සේට සක්ත දේවේන්ද්‍රයා මෙසේ පවසනවා. ගිහි ජීවිතය තුල සිටින ඉතාමත් විශිෂ්ට ධර්මකාමී පුද්ගලයා අජාසත් රජතුමා කියලා. ඒ මන්ද
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පසු මහා කාශ්‍යප රහතන් වහන්සේට පළවෙනි සංඝයානාව සංවිධානය කරලා ඒ කරන්න ඉඩ සැලසුවේ අජාසත් රජතුමා. මේ අද අපි විදින බුදුදහම අපට ගෙනෙන්න ඒ එදා තිබුණු බුදුදහම රැකගන්න රාජ්‍ය අනුග්‍රහය මහා කාශ්‍යප තෙරුන් වහන්සේට ලබා දුන්නේ මේ අජාසත් කුමාරයා. හැබැයි මේ සියලු දේ සිදු වෙද්දී අජාසත් කුමාර හරි ප්‍රමාදයි. එදා භාගතුන් වහන්සේ සමයේම පියා ඝාතනය කිරීමෙන් පසු දුකටපත් වෙලා දවසක් යනවා භාගතුන් වහන්සේ හමු වෙන්න. භාග්‍යතුන් වහන්සේ බණක් දේශනා කරනවා. නමුත් අජාසත් රජතුමාට ඒක හරියට තේරෙන්නේ නැහැ. අජාසත් රජතුමා එතනින් නික්ම යද්දී සංඝයා වහන්සේලාට අප ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරනවා. බලන්න මේ අජාසත් රජතුමා මේ ආත්මෙදිම නික්ලේශී වෙලා රහත් භාවය ලබන්න කුසලය අරගෙන ඉපදුනත් අසත්පුරුෂ ආශ්‍රය නිසා අසත්පුරුෂ මිත්‍ර ආශ්‍රය නිසා පීතු ඝාතක කර්මය කළා. එසේ නොවුනනම් අද මේ අජාසත් රජතුමා සෝවාන් ඵලයට පත් වෙලා තමයි මෙතනින් නික්ම යන්නේ කියලා. බලන්න අපි ගේන කුසල් ඕන තරම් තියෙනවා. නමුත් අපේ ප්‍රඥාව යථාභූත ඥානය අප තුළ වැඩ කරන්නේ නැති නිසා අපි මුලාවට අසු වෙනවා. ඒ මුලාව තුළ අපිට ලබන්න දේවල් අපි නැති කරගන්නවා. මම තවත් උදාහරණයක් ඔබට කියන්නම්. කර්මයේ බුදුරජාන් වහන්සේටවත් වෙනස් කරන්න බැරි වුණා. ඔබ අසා ඇති බෝධිරාජ කුමාරයන් ගැන. මේ බෝධිරාජ කුමාරයන්ට දරුවන් හිටියේ නැහැ. දරුවන් බලාපොරොත්තු වෙන සිටියේ. දින මේ මුල් කොටගෙනම අප ගෞතම බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාට ආරාධනා කරනවා දහවල් දානයකට. බෝධිරාජ කුමාරයා මෙසේ ප්‍රාර්ථනා කරනවා තම සිතින්. මට පුත් කුමරෙක් ලැබෙනවා නම් භාගතුන් වහන්සේ මේ මා එළූ පාවඩ තුලින්ම දානශාලාවට ඇතුළත් වෙත්වා කියලා. අප ගෞතම බුදුරජාන් වහන්සේ එතෙන්ට වඩිනවා. නමුත් මේ බෝධිරාජ කුමාරයන්ගේ ප්‍රාර්ථනාව දැකලා ඒ ඉෂ්ට වෙන්නේ නැති බව ප්‍රත්‍යක්ෂ කරගෙන ආනන්ද හාමුදුරන්ට කියනවා මේ පාවඩ අකුලලා අයින් කරන්න මට ඇතුළට වඩින්න කියලා. ඇතුළට දානශාලාවට වැඩුවට පස්සේ මේ බෝධිරාජ කුමාරයන් අහනවා අප භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ පාවඩ තුලින් වැඩියේ නැත්තේ කියලා. මෙසේ කියනවා මම දැක්ක කුමාරයා ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ඇයිද කියලා විමසු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබ එක ආත්මයක නැවක ගමන් කරන විට සමූහයක් එක්ක ඒ නැව අබලන් වෙලා මෝදුපත් වෙද්දී ඔබලා කෙසේ හෝ දිවි බේරාගෙන දූපතකට පැමිණලා තියෙනවා. මේ දූපත තුල ඉඳලා තියෙන්නේ කුරුල්ලෝ. ඔබලා ජීවත් වීම පිණිස මේ කුරුල්ලන්ගේ පිටතර තමයි කාලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවයක් ලැබෙන්න, උපතක් ලැබෙන්න තියෙන හේතු ප්‍රත්‍ය ඔබලා විසින් නැති කරලා තියෙනවා. ඒකේ අකුසලයේ විදිහට තමයි ඔබ මේ දරුවන් නොමැතිව මේ ආත්මෙන් ආත්මයට ගමන් කරන්නේ. මේ ඔබගේ පළවෙනි ආත්මෙ නෙමේ දරුවන් නැති. අන්න බලන්න. කෙනෙක්ගේ කර්මය බුදුරජාන් වහන්සේටවත් වෙනස් කරන්න බැරි වුණු අවස්ථාවක්. හැබැයි අප ගෞතම බුදුරජාන් වහන්සේ මෙසේ වදාරනවා. ඔබට හැකියි ඔබගේ ගති පුරුදු වෙනස් කර ගැනීම තුළ ඔබට ඔබගේ කර්මය වෙනස් කරගන්න. එදා බිම්බිසාර රජතුමාට රාගයෙන් දරුවා ගැන ආස්වාදයෙන් කාමෙන් වෙලී තිබුණ නැති වුණා නම් යථාභූත ඥානය දකින්න ඔහු සූදානමින් සිටියා නම්
ඔහුට අර ප්‍රතිඵලය ලබන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබගේ ගති පුරුදු මානසික ගුණධර්ම තුල වැඩිම තමයි ඔබට මේ කර්මය වෙනස් කරගන්න තියෙන එක මාර්ගයක්. ඔබට තවත් මාර්ගයක් තියෙනවා. ඔබගේ මේ ධර්මයේ තුල එදා බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ තුල ඔබ සම්මා සතිය වඩමින් සම්මා වීර්යය වඩමින් ඔබ ගමන් කිරීම තුළ ඔබට කුසල් වැඩි දියුණු කරගෙන අකුසල් පරාජයටපත් කරලා ඔබේ ගමන යන්න පුළුවන්. තුන්වෙනුව ප්‍රායෝගික සම්පත්තිය. ප්‍රායෝගික සම්පත්තිය කියන්නේ ප්‍රඥාව තුළ ඔබට මේ කර්මය වෙනස් කරගන්න පුළුවන්. බලන්න එදා කෝසල රජතුමාට මගදී හමු වෙනවා මල් විකුණන මල් කඩන අවුරුදු 18ක 19ක 20ක නාඹර යොවුන් කෙල්ලක්. කවුද හිතුවේ ඒ මල්ලිකා කියන මල් කඩන කෙල්ල සවස් යාම වෙනකොට ඒ ජනපදයේ මහරජා කෝසල රජතුමාගේ අග්‍ර මහේසිකාව වෙනවා කියලා. ඒ සඳහා මල්ලිකා මොනවද කළේ? මල් කඩන්නේදී තමුන්ගේ ආහාරය පිණිස ආපු ගෙනහපු අග්ගලයක් අප ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කළා. පිනක් කරගන්න මල්ලිකාට එතනදී අවස්ථාව ලැබුණේ හැයි. මල්ලිකා සිහි නුවණින් වැඩ කරපු නිසායි. මෙන්න මේ ආකාරයට ඔබට ඔබගේ කර්මය සකස් කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ කාලයේ රහතන් වහන්සේලා වැඩවසනවා. ඔවුන්ට විදර්ශනා ඥානය තුළ ඔවුන්ගේ ඥාන දර්ශනය තුළ තවත් අයෙකුට ඉදිරි අනාගතයේ වෙන්න පුළුවන් දේවල් ඔවුන්ට දකින්න පුළුවන් වෙනවා. එහෙම ඒ රහතුන් වහන්සේලා බොහෝ උදව් උපකාර කරපු අය අපිට බුදුන් වහන්සේ වදාළ දේශනා තුලත් බුද්ධ ඉතිහාසය තුලත් අපිට ඒ තොරතුරු ලැබෙනවා. නමුත් අද තත්ත්වය හාත්පසින්ම වෙනස්. අද තත්ත්වය තුල අපට එවන් උත්තරමයන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔබ දන්නවද? බෝසතන් වහන්සේ ඉපදුණු විට සුද්ධෝදන රජතුමා මට ලැබුණ පුත් කුමරා ගැන අහන්න බොහෝ දෛවඥයන් බමුණන් රැස් කළා. ඒ අතර හිටපු දෙන්නෙක් තමයි අසිත බමුණයි කොණ්ඩඤ්ඤ බමුණයි. මෙහින් කොණ්ඩඤ්ඤ බමුණා ප්‍රකාශ කරන්නේ මේ ලැබී ඉන්න දරුවා කුමාරයා මතුවට සක්විති රජෙක් වෙනවා කියලා. නමුත් අසිත බමුණ කියනවා උපත තුල කරුණු සලකා බලමින් දෙහිය ලක්ෂණ තුල ඌර්ණ ධාතුව ඌර්ණ පූර්ණ ධාතුව නල්ලේ දැකලා ඒ වාමා වෘත්තව හැඩ ගැසී තියෙන නිසාම අනිවාර්යයෙන්ම මතු බුදු බව ලබනවා කියලා. එදා ආසිත බමුණයේ කියමන කියලා අඬනවා. ඇයි? මේ කුමරා බුද්ධත්වයට පත් වෙනකොට අසිත බමුණගේ ජීවිත කාලය ඉවරයි. බුදුන් කෙනෙක් විතර මේ කුමාරයාව මුණ නොගැසෙන නිසා තමයි අඬන්නේ. නමුත් කොණ්ඩඤ්ඤ බමුණට වාසනාවක් තිබුණා. අප ගෞතම බුදුරජාන් වහන්සේගේ බුදුබණ අහලා සෝවාන් ඵලයටපත් වෙලා සකදාගාමි ඵලයටපත් වෙලා අනාගාමි ඵලයටපත් වෙලා මහරහත් ඵලය ලබන්න. මේක තමයි වාසනාව අවාසනාව කියලා කියන්නේ. මේ හැම දෙයක්ම ලැබෙන්නේ අපි කරන පෙර ආත්ම කුසල් අකුසල් අනුවයි. ඒ නිසාම ඔබට මේ ආත්මය තුල ඔබගේ ජීවිතේ හැඩගස්සා ගන්න ඕන ආකාරය ගැන පෙර ඍෂිවරු මේක බුදුරජාන් වහන්සේ උපත ලබන්නත් පෙරම තිබුණු ශාස්ත්‍රයක්. කෙනෙක් ඉපදුනාට පස්සේ ජීවත් වෙන ආකාරය ඔහු මොන පෙර ආත්ම කුසල අකුසල් මුල් කොටගෙනද මේ උපත ලබන්නේ කියන එක විග්‍රහය තුළින් අවබෝධ කරගන්න පුළුවන් විදිහට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කොට නැගුවා.
කෙනෙක්ගේ පුනර්භවය කොටු 12කට සීමා කරගත්තා. මේ කොටු 12 තුල ඔහුගේ හැම දෙයක්ම කියන්න පුළුවන් විදිහට ඍෂිවරු තමන්ගේ ඥානය පරම්පරාවට ලබා දුන්නා. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල අපිට ලැබුණු මහාග්‍ය සම්පත්තිය තමයි අපිට මේ ඉපදීම නතර කරලා දුකෙන් එතර වෙන්න පුළුවන් යථා භූත ඥානය ලබා දුන්න එක. ඒක තමයි විශිෂ්ට ශ්‍රේෂ්ඨ. නමුත් ජ්‍යොතිෂ විද්‍යාව තුළ ඍෂිවරු අපිට දායාද කළ අප කළ කී දෑ අනුව අපි ලබන විපාක තුල දුකෙන් එතර වෙන්න මාර්ගයක් කියලා දුන්නේ නැහැ. මේක විඳව යන ක්‍රමයක් ගැන තමයි කියලා දුන්නේ. ඒ නිසායි මම දෛවඥයෙක් විතර හිතන්නේ. හොඳ දෛවඥයෙක් වෙන්න නම් යථාභූත ඥානය ඇති කරගන්න ඕන. බුදුන් වදාළ ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ජීවිතයක් පාසා අපි මේ ඇති කරගන්න ජීවිතය තුළ විඳින්නේ දුකක්මයි කියන එක අවබෝධ කරගන්න ඕනේ. දුක විඳින්න බැරි නිසානේ කෙනෙක් කේන්ද්‍ර පත්‍රය අරගෙන ජ්‍යොතිෂ වේදිකෙක් ළඟට ඇවිල්ලා අහන්නේ මොකද මට මේ වෙලා තියෙන්නේ කියලා. ඔව් හැමදාම සැප ලබනව නම් ඔහුට කේන්ද්‍රයක් අරගෙන ජ්‍යොතිෂ වේදිකෙක් ගාවට යන අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහනේ. මේ දුක හමුවේ තමයි නැගී සිටින්නේ. මට ඉදිරියට වෙන්නේ මොකද්ද වෙන්න කියලා දැනගන්න. ඒ නිසාම ජ්‍යොතිෂ වේදියා තුල ඔහුට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. කෙනෙක්ව රවටන්න. මන්ද ඔහු අනිවාර්යයෙන්ම බෝධිසත්ත්ව ගුණ පූර්ණේ කරන කෙනෙක් අනුගමනය කරන්නෙක් විය යුතුයි ජ්‍යොතිෂ වේදියා. එවිට තමයි ඔහුට නිවැරදි මාර්ගය දුකෙන් එතරන මාර්ගය තමන් වෙතට එන කෙනාට කියලා දෙන්න පුළුවන්. ඒ තුල විශේෂයෙන්ම බෞද්ධයෙක් කළා ඉපදුනේ පින ඔබට ලබන්න පුළුවන්. ඒ නිසාම තමයි මා වෙතෙන ඕනම අයෙකුට ධර්මයේ තුල තමන්ගේ අකුසලයේ පරාජය කරලා යන ක්‍රමයේ කියලා දෙන්නේ එදා අප භාගතුන් වහන්සේ කියා දුන් ක්‍රමවේදය තමයි. එතන ලක්ෂේන නායකවන මගේ මතයක් නෑ. බුදු දහම ගැන හොඳට හදාරලා සංඝ පීතෘවරුන්ගේ බණ හොඳට අහලා මගේ දැනුම වැඩි කරගන්න. ඒ දැනුම එදා බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ තුලින්ම තමයි මම ඔවුන්ට ඔවුන්ගේ අකුසලයන් පරාජය කරලා ඉදිරියට යන්න ගමන් මඟ පහදලා දෙන්නේ. දැන් බලමු අපි මේ බුදුදහම රැඳී පවතින්නේම පටිච්ච සමුප්පාදය තුලමයි. හේතුඵලවාදය තුලමයි. ඔබ කරපු කියපු දේ නිසා තමයි මේ ආත්මේ දේවල් ඔබ ලබන්නේ. ඒ වගේ තමයි ජ්‍යොතිෂ වේදයේ පදනම වන්නේ. හේතුඵලවාදයමයි. ඒ නිසා බෞද්ධයෙකු අපිට හරි ලේසියෙන් තම අනාගතය ගැන යමක් දැනගෙන ඒ තත්ත්වයන් හොඳට තහවුරු කරගන්න හොඳ මාවතක් තමයි මේ ජ්‍යොතිෂ මාර්ගය. හැබැයි මේ ජ්‍යොතිෂ තුලින් ඔබට වැඩ ගන්න, ඔබට ප්‍රයෝජනයක් ගන්න නම් ඔබ බුද්ධිමත් අයෙක් විය යුතුයි. භාගතුන් වහන්සේ ධර්මයේ තුල ඇති වෙන අවසාන ගුණාංගය කියන්නේ මොකක්ද? ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරලත් උත්තරීතර වූ සී සද්ධර්ම. බුද්ධිමත් අය විසින් තම නන අමනින් අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි කියන්නේ. ඒ නිසා ඔබත් බුද්ධිමතෙක් වුණොත් මේ ජ්‍යොතිෂයෙන් ඔබට ප්‍රයෝජනයක් අරගෙන ඔබට දුකෙන් ඈතර වෙන්න පුළුවන්. දැන් අපි එමු මේ ජ්‍යොතිෂ වේදයේ තුල මිනිසයා හඳුනා ගන්න පළවෙනි ක්‍රමය. කේන්ද්‍රීය කොටු 12ක් තියෙනවා. පළවෙනි කොටුව දිහා බලන්න. මේක තමයි ඔබට ලැබෙන නම තීරණය කරන. ඔබ කොයි වගේ පවුලකද ඉපදෙන්නේ කියලා තීරණය කරන තැන. ඔබගේ ශරීරය කොයි වගේද? ඔබගේ මුහුණ කොයි වගේද? ඔබගේ
ඇස් දෙක කොයි වගේද? ඔබගේ කන් කොයි වගේද? ඔබගේ නහය කොයි වගේද? ඔබට ලැබෙන කට කොයි වගේද? ඔබට ලැබෙන රූපය කොයි වගේද? ඔබ සුදුද කළුද දුඹුරුද කියලා මේ හැම දෙයක්ම තීරණය කරන්නේ. ඔබට කොණ්ඩේ තියෙනවද නැද්ද? ඔබට ලැබෙන සුදු කොණ්ඩයක්ද කළු කොණ්ඩයක්ද? මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔබ පෙර ආත්ම තුල කරපු කුසලය අකුසලය මතයි. ඒ නිසා ඔබ පෙර ආත්මවල හිතන්නකෝ ඔබ අන් අයට බොහෝ කරු කළ කෙනෙක්. අන් අයගේ පෞරුෂත්වයේ ගොඩනගා ගන්න බොහෝ උදව් කළ කෙනෙක්. කවදාවත් ඔබ අනිසි මතයන් අන් අයගේ මනස තුල පතුරවන්න උත්සාහ නොකරපු කෙනෙක්. නිතරම මානසික ගුණධර්ම සිටිවිලි අන් අය තුල තැම්පත් කරන්න උත්සාහ කරපු කෙනෙක්. එහෙනම් මේ ආත්ම භාවය ඔබ හොඳ ඕනම අයෙකුට දෙවරක් හැරී බලන්න පුළුවන් පෞරුෂත්වකින් යුතු මුහුණ ඔබ අනිවාර්යයෙන්ම ලබනවා. හොඳට කන් දෙක ඇහෙනවා. හොඳට ඇස් දෙක පේනවා. මොකද ඔබ ඇස් දෙකෙන් දිවේශ කරලා නැහැ. ඇස් දෙකෙන් මොහයටපත් කරලා නැහැ තව කෙනෙක්. රාගය තුල බහු වෙලා නැත්තම් ඔබට හොඳ පෙනීම තියෙන ඇස් දෙකක් හම්බෙන්නේ. ඔබ කුමන්ත්‍රණ කරලා නැහැ අනිත් අයගේ පීඩාවටපත් කරන්න. අනිත් අයට දුකටපත් වෙන වචන කියලා නැහැ. එහෙනම් ඔබට මොකද වෙන්නේ? හොඳ කන් දෙකක් හම්බ වෙනවා. හොඳට ඇහෙන. ඔබ අන් අයටද ඔබ කන බොන දේවල් රසය ආග්‍රහණය කරන්න පුළුවන් දේවල් අනිත් අයට දීලා තියෙනවා නම් ඔබටද එසේ රස ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පුළුවන්. ඔබට නහයක් ලැබිලා ඇති. ඔබ රහට කද්දි බොද්දි ඔබ ඔබේ මෙහෙකරුවට හෝ තවත් අයෙකුට ඔබේම ආහාර වේල පූජා කරලා තියෙනවා නම් ඔබට මේ ආත්මය තුළ හොඳ දිවක් එනවා, රසය ලැබෙන දිවක් එනවා. ඔබ කවදාවත් බොරු කියලා නැත්තම්, කීලම් කියලා නැත්තම්, පරුෂ වචන කියලා නැත්තම්, හිස් වචන කියලා නැත්තම් ඔබට හොඳ කටක් හම්බ වෙනවා. කටෙන් හොඳ වචන නිකුත් වෙනවා. නිතරම ඔබ මලු පිරිසිදු කරලා තියෙනවා නම් බුදුරජාන් වහන්සේ ඉන්න ස්ථන විහෙර විහාර සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා නම් ඔබට ලස්සන මුහුණක් ලැබෙනවා. මෙන්න මේ ආකාරයට තමයි ඔබගේ පළවෙනි කොටුව තීරණය කරන්නේ. ඔබ කර පින් කුසල් තුල තමයි ඔබගේ රූපය ඇති වෙන්නේ. හිතන්නකෝ ඔබ දානයක් දීලම නැහැ. නමුත් ඔබ උපත ලබනවා පුහුසත් පවුලක. අන්න කර්මය වෙනස් වෙන හැටි. ඔබ කළ කුමක් හෝ කුසලයක් ඔබට විපාක පිණිස හොඳ පවුලක ඉපැද්දුවා. ඔබ බොහෝ දාන දීලා තියෙනවා. නමුත් දාන දීලා ඇයි මන් දුන්නේ කියලා ඔබ සිතින් දුකටපත් වෙලා තියෙනවා නම් ඔබ කොච්චර දන් දීපු කෙනෙක් වුණත් ඔබ ඉතියෝපියාව වැනි රටක ඉපදෙන්න පුළුවන්. මේක තමයි අපි කර්මය වෙනස් කරගන්න ආකාරය. ඒ නිසා දීපු දෙයක් ගැන නැවත හිතන්න එපා. දුන්නොත් දුන්නා, අතෑරියා. හැබැයි මේ මනස තුලම තමයි පටිච්ච සමුප්පාදයේ පළවෙනි එක මොකද? අවිද්‍යාව. මේ මනසට තමයි සෑම දෙයක්ම චේතනා එන්නේ. ඔබ මේ හැම දෙයක්ම කරන්නේ එහින් දුකක් ඇති වෙනවද නැද්ද කියලා තීරණය කරලා නෙමෙයි. එහෙමනම් මේ මනස නිතරම සිහි නුවණින් තියාගත්තොත් තමයි ඔබට යථා භූත ඥානය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ ඇවිදිනව නම් ඔබ හිතන්න ඕනේ ඔබට දැනෙන්න ඕනේ දැන් මම ඇවිදිනවා කියලා. ඔබ දකුණු අත උස්සගෙන ඉන්නවා නම් ඔබට දැනෙන්න මම දකුණු අත උස්සගෙන ඉන්නවා කියලා. මේක තමයි සිහි නුවණ කියලා කියන්නේ. එතකොට ජීවිතය තුළ ඔබගේ පෞරුෂත්වයේ ගොඩනගන්න ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ ආකාරයටයි. දෙවෙනි කොටුවෙන් ඔබේ කේන්ද්‍රය තුළ ගෘහ ජීවිතය, විවාහයෙන් පසු ජීවිතය, ඔබගේ ලෞකික වස්තුව, ඔබ ලබන ධනය,
ඔබ කතා කරන විදිය, ඔබගේ වචන ගැන කියවෙනවා. ඔබ මම පෙර කිව්වසේම කවදාවත් ඔබ සම්මා වාචා කියන ගුණය රැකගෙන එනවනම් ආත්මෙන් ආත්මයට බොරු කියලා නැහැ, කේලම් කියලා නැහැ, පරුෂ වචන කියලා නැහැ, හිස් වචන කියලා නැහැ. ඔබට හොඳ ගෘහ ජීවිතයක් ලැබෙනවා. විවාහයෙන් පසු ජීවිතය තුළ සැපත සතුට අනුව ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබට කිසි කෙනෙක් ළඟ දනින් වැටෙන්නේ නැතුව ඔබට ඔබගේම වචනය මුල් කොටගෙන ඔබගේ සිතුවිලි මුල් කොටගෙන ධනය උපද්දවාගෙන ධනවතෙක් විදියට ජීවත් වීමේ වාසනාව වාසනාව තියෙනවා. හැබැයි ඔබ මෙතනින් තමා සංස්කාර ඇති කරගන්නේ. ඒ කියන්නේ ඔබ අවිද්‍යාව තුළ ඇති කරගන්නා චේතනා පහළවන්නේ එතනින්. ඒ නිසායි ඔබ නිරන්තරයෙන්ම ඔබගේ සංස්කාරයන් රාගයට, මොහයට, දෙවේශයට හසු වෙන්න නොදී ඔබ සකස් කරගන්න ඕනේ. ඒකට ඔබට තියෙන හොඳම අත්වල තමයි සම්මා වාචා කියන ගුණය රැකීම. ඒත් එක්කම ඔබට උත්සාහයක් නැත්තම්, ඔබට ධෛර්යයක් නැත්තම් ඔබට පුළුවන් ද ඔබගේ ජීවිතය දිනන්න? කේන්ද්‍රයක තුන්වෙනි කොටුව කියන්නේ ධෛර්යය, වික්‍රමාන්විතභාවය, අදිස්ථානය, උත්සාහය. එහෙමනම් ඔබට පහුරක් ලැබිලා තියෙනවා මේ ගඟෙන් එතර වෙන්න. පහුරට නැග්ග ගමන් පහුර නිකන් ඇදී යන්නේ නැහනේ. ඔබ උත්සාහයක් දරන්න ඕන. එක්කෝ හබලක් හොයාගෙන හබල ගහන්න ඕන ඉදිරියට ඔබට මේ පහුර ගෙනියන්න පුළුවන් විදියට. එහෙම නැත්නම් අත් දෙකෙන් හර වතුර දෙබෑ කරමින් මේ පහුර ඉදිරියට යන්න සලස්සන්න ඕන. මෙන්න මෙතනින් තමයි ඔබට යමක් පවතිනවා කියන ඥානය ලැබෙන්නේ. පටිච්ච සමුප්පාදයේ විදිහට ගත්තොත් විඥානයක් ඇති වෙන්නේ. මට ගොඩ එන්න පුළුවන්. මට මෙතනින් එතර වෙන්න පුළුවන් යමක් පවතින බව. මේ පවතින බව මුලාවට අසු නොවි ඔබ හඳුනා ගන්න ඕන. විශේෂයෙන්ම කේන්ද්‍රයක මේ උත්සාහය තුළ ප්‍රතිඵල ලබන්න. ඔබ පෙර ආත්මවල ඔබ සහෝදර ප්‍රේමෙන් ඕන කෙනෙක් ආශ්‍රය කරලා තියෙනවා. නිතරම අසල්වැසියන්ට උදව් උපකාර කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඔබගේ බාල සහෝදරයන්ට යහමඟ පෙන්නපු කෙනෙක් වෙන්න ඕනේ. ඔබ සතු ඥානය හය අන් අයගේ දිනුව වෙනුවෙන් කැප කරපු කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ අයට විශේෂයෙන්ම කාර්මික ඥානයක් පවතිනවා. ජන සංවේදනයේ පිළිබඳ උසස් දක්ෂතා ඇති වෙනවා. උත්තරන ශාස්ත්‍රය තුළ දක්ෂයෝ වෙනවා. විශේෂයෙන්ම අද පවතින තාක්ෂණය IT තුළ උන්ට විශේෂ හැකියාවක් නැති වෙනවා. ඒ නිසා ඔබ උත්සාහවන්තයෙක් විය යුතුයි. බලන්න කේන්ද්‍රයේ හතරවෙනි කොටුව. මෙන්න මෙතන තමයි අපි අපේ අම්මාව පළමුවෙන්ම දකින්නේ. ඕනම දරුවෙක් ඉස්සෙල්ලා කියන වචනේ තමයි අම්මා කියන වචනේ. අන්න පටිච්ච සමුප්පාදය අනුව නාම රූප ඇති වෙනවා. හඳුනා ගැනීම ඇති වෙනවා. විශේෂයෙන්ම ඔබට ඔබ ඉපදුණු තැන සැපවත්ව ජීවත් වෙන්න ලැබෙන්නේ. ඔබට මවගේ රැකවරණය අඩුවක් නැතුව ලැබෙන්නේ. ස්ථීර වාසස්ථාන ගේදොර ඉඩකඩම් දීපල ඔබට ලැබෙන්නේ. ඔබ ඉපදුණු රටේ ඉතා උසස් තත්ත්වයකට පත් වෙන්න ඔබට හිමිකම ලැබෙන්නේ. ඔබ පෙර ආත්ම භවයන් වල තමන්ගේ අවංක භාවය රැකගනිමින් පුරුෂ වීර්යයුතුව වැඩ කරලා තම මව්ගේ හෘදයාංගම ආශිර්වාදේ ලැබපු නිසායි. බලන්න එදා
අප බෝසතාණන් වහන්සේ මහා මූද මැදිරි තමුන් එන නැව තමන් වහන්සේ නැව කැඩුණු බිඳුණු වෙලාවේදී තමාගේ මවව උරහිස තියාගෙන මෙගොඩට ගෙන ආවා. එදා අම්මා දුන්නු හෘදයාංගම ආශිර්වාදය මොකද්ද? මගේ පුතේ ඔබ මතු බුදු වේවා කිව්වා. එදා ඉඳන් මේ බෝසතාණන් වහන්සේ බුද්ධ කියන වචනේ හොය ගියා. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ මවට බුදුන් වගේ සලකන්න ඕනේ. මව් පාර්ශ්වයේ ඥාතින්ට සලකන්න ඕනේ. එතකොට තමයි මව් සතුටටපත් වෙන්නේ. මෙහෙම වුණොත් විතරයි ඔබට ස්ථීර වාසස්ථාන ලබාගෙන සැපෙන් ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ තම දරුවන් සමග. ඉන්පස්සේ බලන්න පටිච්ච සමුප්පාදයේම ඊළඟ පියවර ආයතන 6 ආරම්භ වෙනවා. සිත, කය, මනස, වචනය කියන මේ සියලු දේවල්. ඔන්න අපිට රාගය, මොහය, ද්වේෂය ඇතුළු වෙන පළවෙනි අවස්ථාව. ඇයි? අපිට දරුවෝ ඇති වෙනවා. දරුවන්ට අපි බොහෝ ඇලුම් කරනවා. අපේ දරුවන් ග්‍රහණයටපත් කරගන්නවා අපි. තරුණෙක් විදිහට අපි ආදරය කරන්න පෙළඹෙනවා. ඒවා මගේමයි කියලා හිතනවා. මෙන්න අපිට පළමුවෙන්ම අපේ රාගය, මොහය, ද්වේෂය අපේ ජීවිත තුළට ඇතුළු වන දේවල්. Taman කැමති දේවල් Taman ලැබිය යුතුයි කියලා ආසාවන් පසුපස හඹා යන්න උත්සාහ කරන්නේ එතනදී. ඒ නිසා ඔබගේ පෙර පින කුසලය ඔබ මනා ලෙස සකස් කරගන්න නම් ඔබට ලැබෙන බුද්ධියට ඔබ ප්‍රේම කරන්න එපා. ඔබේ බුද්ධියට ගෞරව කරන්න. ඔබට ලැබෙන පෙම්වතිය ආස්වාදයක් ලෙස සලකන්න එපා. පෙම්වත ආස්වාදයක් ලෙස සලකන්න එපා. ඔබට ලැබෙන දරුවෝ ග්‍රහණය කරගෙන ඒකම ජීවිතය බවට පත් කරගන්න එපා. මන්ද මේ සියල්ලම නැති වෙලා යන සුළුයි. අනිත්‍යභාවය දකිමින් තමාගේ ප්‍රඥාව වඩන්න ඕන ස්ථානයක් තමයි එතන. මොකද කේන්ද්‍රයක පස්වෙනි කොටුව කියන්නේ ඔබේ ඉගෙනීම, ඔබ ලබන ඥානය ලබන ස්ථානය, ඔබට ලැබෙන ආදරය, ඔබේ දරුවන්, ඔබගේ කලාවට, ක්‍රීඩාවට, ඉගෙනීමට තියෙන දක්ෂතාවයන් පෙන්වන තැන. හැබැයි මේ සියලු දේවල් අනිත්‍යයි කියලා දැනගන්න ඕන. මන්ද ඔබ බොහෝ මහන්සියලා මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ මැරෙන දවසට මේ ඔක්කොම ඔබට දාලා යන්න වෙනවා. නැවත ආත්ම භාවක මුලින්ම ඔබට ඉගෙන ගන්න වෙනවා කියලා හිතන එක ඔබට කොච්චර අමාරුද, දුෂ්කරද? ඒකයි මේ කියන්නේ. අපිට ලැබුණ මේ මනුස්ස ජීවිතෙන් අපි දුකෙන් එතර වෙන්න උත්සාහ කරන්න ඕන. පටිච්ච සමුප්පාදයේම ඊළඟ පියවර අපිට ලැබෙන්නේ ස්පර්ශය. මේ ස්පර්ශය නිසාම අපි කොච්චර දුක් ගැටලු වලට අපිපත් වෙනවද? ඇසෙන් රූප දැකලා රූප මගේ කියලා බදාගත්තොත් මොකද වෙන්නේ? ග්‍රහණය කරගත්තොත් මොකද වෙන්නේ? එතන ඇති වෙන අපිට බාධක ගැටලු. අපි මේ දුකෙන් ඈතර වෙන්න යන ජීවිතේට එන බාධක ගැටලු, අවහිර, රාග, මොහව, ද්වේෂ ඔක්කොම තැම්පත් වෙලා තියෙන තැනක් තමයි මේ කේන්ද්‍රයක 6 වෙනි කොටුව. අපිව ලෙඩ කරන්නේත් එතනින්. මිනිස්සුගේ උපතුතුට කොයි ආකාරයේ රෝග තියෙනවද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන ස්ථානයේ 6 වෙනි ස්ථානය. හැබැයි මේ ස්ථානේ හොඳින් යහපත් කරගන්න නම් අපි පෙර ආත්මවල රෝගීන්ට උපස්ථාන කළ අය විය යුතුයි. රෝගීන්ට බෙහෙත් ද්‍රව්‍ය අරන් දිය යුතු අය විය යුතුයි. තම මෙහෙකරුවට හොඳින් සලකපු කුසලයක් තියෙනවා. විශේෂයෙන් තමන්ගේ නැන්ද මාමට හොඳින් සලකපු කුසල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සතා සිව්පාට පවා ඔබ ආදරයෙන් දානමාන පින්කම් කරලා රැකගත් අයෙක් විය යුතුයි. මෙසේ වුණොත් ඔබට සතා සිව්පා වගේ ආශිර්වාදේ පවා ලැබෙනවා. ඔබ කරදරයකට පත් වෙලා ඉඳි ඔවුන් ඔබව ආරක්ෂා කරනවා. ඔබ නිරෝගී ලෙස ජීවේ ලබනවා.
ඔබ ගන්න ආහාරවල රස ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඔබට අවශ්‍ය වෙලාවකදී ණයක් ඔබට ඕන නම් තව කෙනෙක්ගෙන් ඒ ණය ඔබට ගන්න හරි පහසු වෙනවා. මොකද ඔබ පෙර ආත්මවල බොහෝ අයට ආපසු ගැනීමකින් බලාපොරොත්තුකින් තොරව ඔබ බොහෝ ණය දීපු කෙනෙක්. ඒ නිසා ඔබගේ 6 වෙනි කොටුවේ සමත් ශක්තිමත් කරගන්න ඕන. ස්පර්ශය කියන එකේදී ඔබ ප්‍රවේශම් වෙන්න ඕන. ඔබ කෙනෙකුට උදව්වක් කළොත් එයින් ආපසු රිටර්න් එකක් නැවත ඔහුගෙන් ඇගෙන් බලාපොරොත්තුවක් තියාගන්න එපා. මම මේ කරපු උදව්ව නිසා එයා මටත් උදව්වක් කරයි කියලා. මෙසේ බලාපොරොත්තුෙන් තොර ඔබට වඩා පහත් අයට උදව් උපකාර කිරීම හේතු කොටගෙනයි ඔබට මේ 6 වෙනි ස්ථානය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔබ ස්පර්ශය නොකර සිටින්න ඕනේ. ඔබ ඇහෙන් දකිනවා, රූපේ දකිනවා. හැබැයි තාමාගේ කරගන්නේ නැහැ. අමතක කරනවා. ඒ වගේම තමයි පටිච්ච සමුප්පාදයේ ඊළඟ පියවර තමයි අපිට එන්නේ. විදීම. දැන් බලන්න පළවෙනි කොටසුවේ ඉඳන් කේන්දරයක උපත ලැබුවා. දෙවෙනි කොටුවෙන් කන්න බොන්න පටන් ගත්තා. තුන්වෙනි කොටුවෙන් උත්සාහවන්ත වුණා. හතරවෙනි කොටුවෙන් ඔබට මවගේ රැකවරණය ලැබෙනවා, ගෙවල් දොරවල් ලැබෙනවා, යානවල් ලැබෙනවා. පස්වෙනි කොටුවෙන් ඔබගේ ඥානෙ දියුණු කරගන්නවා. ඔබට පෙම්වතියක් හම්බ වෙනවා, පෙම්වතෙක් හම්බ වෙනවා. හයවෙනි කොටුවෙන් ඔබට එන බාධක ඔබ එඩිතරව නවත්ත ගන්නවා. ප්‍රතිවිරුද්ධ මත ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔබ මොකද මේ කරන්න යන්නේ? ඔබගේ තනි ජීවිතේට තවත් කෙනෙක් එකතු කරගන්නවා. අන්න අඹුසැමි ආදරයක් අඹුසැමියන් ලෙස ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔබට පෙර ආත්ම කුසල් අකුසල් වලට සමානුපාතිකව ඔබට ස්වාමී බිරිඳක් ලැබෙන්න තියෙන අවස්ථාව. අන්න ඔබගේ ජීවිතයේ කර්මය තුළ ඔබ විඳවන්න සලස්සනවා. බලන්න තනි ජීවිතයක් තුළ කොච්චර ප්‍රශ්න විසඳගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. දෙන්නෙක් එකතු වීම තුළ අපිට දරුවෝ ලැබෙනවා. දරුවන්ට දරුවන්ගේ දරුවෝ ලැබෙනවා. දරුවෝ හම්බුනාට පස්සේ උගන්වන්න ඕන. ඔවුන් හොඳ යහමග යවන්න, හොඳ දරුවන් යවන්න ඕන. මොකද මේ කරන්නේ? අපව විඳවන්න සලස්සන එක. මේ විදීම තුලින් අපට මේ එදා බුදුරජාන් වහන්සේ කාලේ මාතා පිතාවගේ ස්වාම පුරුෂයෙක් විරිදක් ලැබෙන්න නම් අපි අපගේ පෙර ආත්ම ජීවිතයන් තුළ හොඳට විරිදක් නම් ප්‍රතිවෘතාව රැකගත්ත කෙනෙක් විය යුතුයි. නිතරම gedara අර්බුදයක් ඇති වුණු විට උත්සාහවන්තව ඒ ප්‍රශ්න निराකරණය කරගන්න අන් අය සමග සමගි සම්පන්නව වැඩ කටයුතු කරලා සාර්ථක වුණු අයෙක් විය යුතුයි. එවැනි කුසල් තිබිය යුතුයි. ඒ වගේම සමාජය තුල හමුන සෑම කෙනෙක්ම සමගි සම්පන්නව වැඩ කටයුතු කරලා කීර්තිය, ධනය ලැබීමේ මාර්ග ඇති කරගන්න පෙර කුසලයක් තිබුණු අයෙක් විය යුතුයි. ඒ වගේම හොඳ ස්වාම පුරුෂයෙක් ලැබෙන්න නම් gedara අර්බුද ඇති වූට පෙර ආත්ම තුල ඊතා ධෛර්යවත්ම කල් සහෝදරයෙක් ලෙස ඒ ප්‍රශ්න විසඳා ගන්නට ශක්තියක් තිබූ කෙනෙක් විය යුතුයි. ස්වාම පුරුෂයෙක් නම් තම බිරිඳ හැර වෙන කාන්තාවක් ආශ්‍රය නොකරපු කුසලයේම තමයි ලැබෙන්නේ. හොඳ පතිවෘතාව රැක ගන්න පුළුවන් බිරිඳක් ස්වාමියට ලැබෙන්නේ. බිරිඳටත් එසේමයි. දැන් ඔන්න බලන්න. විදීම සලස්සනවා. දැන් විඳවන්න පටන් ගන්නවා. ඔන්න විඳවන්න පටන් ගද්දී අපිට මේ ගැටලු ප්‍රශ්න විසඳ ගන්න මාර්ග හොයන්න වෙනවා. අපිට මුදල් මදි නම් මුදල් හොයන ක්‍රම. මේක නිත්‍යානුකූල මාර්ගවලින්ද අනිත්‍ය මාර්ගවලින්ද කියලා අපිට එතනදී අපේ මනස සිහියෙන් වැඩ කරන්නේ නැහැ. මුලාවට පත්වන ස්ථානයක්. මේක පටිච්ච සමුප්පාදයේ අනුව හේතුඵලවාදයේ අනුව ගමන් කරන විට මෙන්න මෙතනින් තමයි තණ්හාව ඇති වෙන්නේ. මේවා මගේ, මං කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. මගේ මරුණත් මේවා මාත් එක්කම තියෙනවා කියන තණ්හාව ඇති වෙනවා.
මොකද්ද? අපි විඳවන්න අපේ ජීවිතය සලස්සපු නිසාම. මේ තණ්හාව නිසා තමයි අපිට සියලු ප්‍රශ්න හටගන්නේ. මේ තණ්හාව ඇති වෙන්නේ මුලාව නිසා. ඒ කියන්නේ ඔබ මිත්‍යා ආජීව ග්‍රහණය කොටගෙන ජීවත් කරන උත්සාහය නිසා ඔබ පෙර ආත්මවල තම බිරිඳෙයිද්දී බිරිඳව මුලාකට හෝ වෙනත් අන්සැමියෙකුට අයිති බිරිඳක් එක්ක ජීවිතය ගත කළා නම් සුළුවට හෝ ඒත් එක්කම ඔබ අනුන්ගේ පවුල් හොඳට තිබුණු පවුල් කඩා මිල දමන්න කරපු කෙනෙක් නම් අනුන්ගේ දීපල හොරු ඔප්පු ගහලා වංචා විදියට ලබාගත් අයෙක් නම් අනුන්ගේ ඉඩම් හොර මායිම් හදා ඔබේ නමට හරවගත්ත කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම මුලාවට හසු වෙනවා. ඔබ අන් අයගේ දියුණුවට අන් අයගේ සතුට නැති කරන්න හදි හුනියම් කරපු අයෙක් නම් ඔබ මුලාවටපත් වෙනවා. අන්න තණ්හාව. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම ඔබගේ ජීවිතය තුළ අතපසු වීම, වැඩ කල් දැමීම, ඔබගේ හිතට කියන්නේ මට ඕක කරගන්න පුළුවන්, ඕක හිත අනිත්‍ය කරන්න තියෙන එක තව මාසයකට කල් දාන්නේ, අතපසු වෙන්නේ, අනෝබෝධය ඇති වෙන්නේ. මෙන්න මේ අකුසලය ඔබ ළඟ තියෙන නිසායි. ඒ වගේ අය හිතන්නේ නැති විදියට හදිසි මරණ වලට ලක් වෙනවා. රහස් කුමන්ත්‍රණ වලට ලක් වෙනවා. වද බන්ධනාගාරගත වෙනවා. ඒත් එක්කම ඔන්න කේන්ද්‍ර කොටුවේ 9 වෙනි ස්ථානෙට එන්න ඉස්සෙල්ලා මම නැවත කියනවා ඔබ මුලාවටපත් වෙලා අකුසල් කරලා තියෙනවා නම් ඔබ විවාහ ජීවිතය තුළ ලබන බිරිඳට හෝ ස්වාමියාට දරුණු රෝග තත්ත්වයන් ඇති වෙලා පීඩාවටපත් වෙනවා. කේන්ද්‍රයක 9 වෙනි කොටුව ධර්ම ස්ථානයයි. දෙවියන් ඉන්න ස්ථානය. අපේ වාසනාව ලක්කය ගැන කතා කරන ස්ථානය. පටිච්ච සමුප්පාදේ ග්‍රහණය ගැන කතා කරන කෙනා, උපාදානය ගැන කතා කරන කෙනා. මොකද මේ උපාදානී ග්‍රහණය කියන්නේ? අපිට ලැබෙන ධර්මය තුළ එදා බුදුරජාන් වහන්සේ වදාළ පරිදි ධර්මයෙන් ඈතර වෙන්න, මේ ජීවිතෙන් ඈතර වෙන්න ලැබුණු පහුර අපි භාවිතා කරන්න ඕනේ ඈතර වීම පිණිස පමණයි. ඈතර වුණාට පස්සේ මේ පහුර මට උදව් කළාන කියලා පහුර කරේ තියාගෙන යනවා නම් මෝඩේ. එහෙනම් අපි ආගම දහම තුළ බෞද්ධයෙක් විදියට බුදුන් වදාළ ධර්මය තුළ බුදුරජාන් වහන්සේගේ වදාළ දේ තුළ අපි ගමන් කරන්න උත්සාහ දරන්න පුළුවන් වාසනාවන්ත භාවයක්. ඕනම දෙයක් ධනාත්මක ලෙස සිතලා ජීවිතයේ ඉදිරි පෙළගැස්ම අපිට හදාගන්න පුළුවන් විදියට අපි කාර්යගස්ස ගන්නවා. ඒ නිසා අපි නිතරම උසස් ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන, හොඳ සිතුවිලි තියෙන අය ආශ්‍රය කරන්න ඕන. දෙව්මව්පියන්ගේ උපදේශ පිළිගන්න ඕනේ. වැඩිහිටියන්ගේ උපදේශ පිළිගන්න ඕන. එදා සක්‍ර අධිරාජන් වහන්සේ මඟ නම් වූ තරුණයා ඉන්දියාවේ අචල කින ග්‍රාමයේ ඉපදිලා ඔහුගේ අතින් කෙරුණු පළවෙනි කුසලය තමයි තම මවට හොඳින් උපස්ථාන කිරීම. තම පියාට හොඳින් උපස්ථාන කිරීම. තම කුලයේ වැඩිහිටියන්ට හොඳින් උපස්ථාන කිරීම. හොඳින් මතක තියාගන්න. ඔබ පෙර ආත්මවලත් මේ දේවල් කරලා තියෙනවා. මවට පියාට හොඳින් සලකලා තියෙනවා. තමන්ගේ කුලයේ වැඩිහිටියන් හොඳින් බලාගෙන තියෙනවා. ඔබගේ මවට පියාට වැඩිහිටියන්ට ධර්ම අවබෝධය ලබා ගන්නට ඔබ ඉඩ සකස් කරලා තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ ආත්මය තුළ සැබෑ වාසනාවන්ත එක්කෙනවා. ඔබගේ සමාජය තුළ උසස් අයගේ උදව් උපකාර ලබන්නෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්න සුදුසුෙක් බවට පත් වෙනවා. උසස් ඉගෙනීම ඔබ කරා හරි ලේසියෙන්ම එනවා. ඒත් එක්කම කේන්දර කොටුවක ඊළඟ එක තමයි 10 වෙනි ස්ථානය. මේක එකස්යෙන් කියනවා කර්ම ස්ථානය කියලා. මොකද
අපිට කන්න බොන්න හැමදේම කරන්න අපි උපයන්න ඕනනේ. උපයන්න නම් අපිට වෘත්තියක් තියෙන්න ඕන. ජීවිකාවක් ඇති කරගෙන අපිට ජීවිතය ගෙනියන්න. වෘත්තිය පිළිබඳ කියන තැන. ඒ නිසාම පටිච්ච සමුප්පාදයේ ඊළඟ පියවර තමයි අපේ ඉපදීම. ඒ කියන්නේ ග්‍රහණය කළාට පස්සේ උපාදානය කළාට පස්සේ අපි භවය සකස් කරගන්නවා. භවයක් සකස් කර ගැනීම පිණිස කර්ම උපද්දවා ගැනීම තමයි අපි මේ භවයක් අපි ඇති කරගන්නේ. දැන් අපිට මේ ලැබුණු ජීවිතය ජීවත් කරවන්න අපිට වෘත්තියක් තියෙන්න ඕන. අපි මේ වෘත්තිය තුල ඇලී ගලී සිටින ආකාරය තමයි 10 වෙනි කොටුවේ කියන්නේ. හැබැයි මේ 10 වෙනි කොටුව තුල ඔබට ඒ ආකාරයෙන්ම ඔබගේ භවය පිනිස කර්ම රැස් නොකරගෙන ඔබට භවය අතාරින්න ඕනේ නම් ඔබ වෘත්තීය මට්ටම තුල කිසි දෙයක් තමාගේ කරගන්න එපා. මට මේ ලැබුණු සුළු අවස්ථාවක් විතරයි ජීවිතය ගෙනියන්න. මන් වගේම මම වැඩ කරන ඉන්න ස්ථානයේ අනිත් අයත් මම වගේම යහපතින් ජීවත් විය යුතුයි. ආත්මාර්ථකාමී බව නැති කරගෙන පරාර්ථකාමී ලෙස ඔබ ඔබගේ වෘත්තීය මට්ටම් ගොඩනගලා තියෙනවා නම් ඔබට මේ ආත්ම භාවයෙන් හොඳ වෘත්තීන් ලැබෙනවා. වෘත්තීය ප්‍රධානත්වය ඔබට ලැබෙනවා. නායකත්වය ලැබෙනවා. ඔබට ලැබුණු නායකත්වය තුල අන්න ඒව යහමකට යවන්න පුළුවන් විදිහට පෙර ආත්මවල ඔබ කුසල් ගොඩනගාගෙන ආපු කෙනෙක් නම් ඔබට මේ ආත්මය තුල ඒ නායකත්වය ලැබෙනවා. අන්න ඒගේ ගෞරවයක් ලැබීම පිණිස ඔබ කරන වෘත්තීය මට්ටම් තුල මනෝහර භාවයෙන් ඔබට කාලය ගත කරන්න ලැබෙනවා. හොඳින් මතක තියාගන්න. මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා හිතාගන්න. ඔබ ලෝකයේ සින ප්‍රසිද්ධම ව්‍යාපාරයක චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් විදියට හිටියත් ඔබ ඊළඟ දවසේ ඔබ ඔබගේ ජීවිතය අතහැරලා මරණයටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ සියල්ල අපි දාලා යන්න. එහෙනම් ඔබ යන ස්ථානයට වැඩක් කරගන්න පුළුවන් විදියට වෘත්තියක් තුල වුණත් ඔබ කොච්චර උසස් තත්ත්වයක හිටියත් එතනත් ඔබට තියෙන විදවන්න සලස්සන එක. ඒ නිසා දුකෙන් එතර වෙන්නම. ඒ කියන්නේ නැවත ජීවිතයක් රැස් කරගන්න පුළුවන් විදිහට කර්ම කරන්න එපා. ලෝභය, මෝහය, ද්වේෂය අතර ඔබ ඔබගේ වෘත්තීය තත්ත්ව තුළ ඔබගේ ජීවිකාව ඔබ සකස් කරගන්න ඕනේ. කේන්දර කොටුවක 11 වෙනි ස්ථානය. ඔබට ලැබෙන ආදායම් ගැන, ඔබට ලැබෙන මිත්‍රත්වය ගැන, සමාජ ප්‍රසිද්ධිය ගැන, ඔබට ලැබෙන වැඩිහිටි සහෝදර සහෝදරයන් ගැන ඔබගේ 10 වෙනි කොටුව ගැන කතා කරද්දී තවත් දෙයක් මම අනිවාර්යයෙන්ම ඔබට කියන්න ඕනේ. ඔබගේ වෘත්තීය තත්ත්වය තුළ සැපදායක ජීවිතයක් හොඳ තනතුරු වලට ඔබට එන්න ඔබ පෙර ආත්මවල තම පියාට හොඳින් සලකලා තියෙනවා. පියාට හොඳින් සලකා තිබෙන්න ඕනේ. ඒත් එක්කම පිය උපදෙස් තුළ පියාගේ ගෞරවය රැකගනිමින් ඉදිරියට ගිය කෙනෙක් වෙන්න ඕනේ. ඔබට ඒ කරපු කුසලයක් බලපානවා මේ ආත්මය තුළ ඔබට හොඳ වෘත්තීය තත්ත්වකින් ඉදිරියට යන්න. කේන්දර කොටුවේ 11 වෙනි ස්ථානය. මේ කේන්දර කොටුවේ 11 වෙනි ස්ථානය කියන්නේ හොඳින් මතක තියාගන්න. ඔබට අවශ්‍ය කරන මිත්‍රත්වය ඔබගේ ජීවිතය පිණිස ලබන්න පුළුවන් ආදායම් මාර්ග ගැන ඔබට ලැබෙන වැඩිහිටි සහෝදර සහෝදරයන් ගැන කතා කරන්නේ. ඔබට ලැබෙන සමාජ පරිවර්තනයන්, සමාජ තත්ත්වයන් ගැන කතා කරන්නේ මේ 11 වෙනි කොටුවේ. හරියට ඔබගේ ජීවිතය තුළ ඉපදීම නැමැති පරිවර්තනය ඇති කරගන්නේ මෙන්න මෙතනදී. මොකද ඔබ මේ සියලු දේවල් ඉපදිලා කාලා බීලා ගෙවල් දොරවල් හදාගෙන ආවා විවාහයටපත් වෙලා ධර්මය තුල ගමන් කරමින් වෘත්තීය මට්ටම තුලින් ජීවිකාව රැකගෙන ඔබ මේ ඊතා සුවපහසු විවේකී ජීවිතයක් ගත කරන්න තමයි ඔබගේ ප්‍රාර්ථනාව, ඔබගේ අපේක්ෂාව වන්නේ. ඒ නිසා සමාජය තුල යම් ප්‍රසිද්ධියක්, කීර්තියක් ලබන්නත්
සමාජය තුළ ගුණවත් මිනිහෙකු ලෙස ඔබ අන් අය විසින් දැකීමට පත් වෙන්නත් වැඩිටි සහෝදර සහෝදරයන්ගේ උපකාර ලබන්නත් හොඳට යාන වාහන තියාගෙන වැටි තියන්ගේ උදව් උපකාර ඇතුව ලැජ්ජ බය ඇති පුද්ගලෙක් විදිහට ජීවත් වෙන්න. ඔබ පෙර ආත්මවල මිත්‍රත්වය තුළ කිසි කෙනෙකුට ද්‍රෝහී වැඩක් නොකළ යුතු අයෙක් වෙනවා. මිත්‍රයන්ව රවටා තියෙන්න බෑ. තමන්ගේ වැඩිටි සහෝදර සහෝදරයන්ව රවටා තියෙන්න බෑ. මුලාවටපත් කරලා තියෙන්න බෑ. නිතරම සමාජ උන්නතිය වෙනුවෙන් සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් සමාජයට තමන් ළඟ තියෙන දැනුමෙන් වස්තුවෙන් උපකාර කරපු පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. සමාජයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් වෙන්න ඕන. හරියට එදා සක්‍රදේව අධිරාජන් වහන්සේ තමාගේ ගම්මානයේ ලොකු ගෙමන් හලක් හදනවා. හදලා පින්තාලෙකුත් වතුර බොන්න පැන්තාලෙකුත් තියෙනවා. එතන ලස්සන පොකුණක් හදනවා. නීල කොබේ ගහක් හිට වෙනවා. අසුන් පනවනවා. මේ ඔක්කොම කරන්නේ ඇයි? දුර ගමන් ඉන්න අයට වෙහෙස නිවාගෙන ඉඳලා නැවත ගමන් කරන්න. මේව තුලින් කිසි දෙයක් සක්‍ර දේවෙන්ද්‍රයා එදා මගනම් තරුණයා මගනම් මානවකයා කිසි දෙයක් බලාපොරොත්තු නැහැ. ඔබත් එලෙසම සමාජය වෙනුවෙන් කරන කිසි දෙයකින් කීර්තිය, ලාභය බලාපොරොත්තු නොවි. අන්නේගේ සැප පහසුව වෙනුවෙන් ඔබ මිත්‍රශීලී ලෙසින් වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබට මේ ජීවිතය තුළ ධනය, ආදායම් මාර්ග, කීර්තිය, ප්‍රසිද්ධිය හොඳින් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ වචනය තර්කානුකූල වචනයක් ඇති වෙන්නේ. ඔබ පෙර ආත්මවල සමාජයට කරලා මිත්‍රත්ව දොහොයි වැඩ නොකර ඔබ ලබාගත් ප්‍රබල අනුහස් සහිත කුසල් වලින් ජීවිතය තුළ ඔබ ලැබිය යුතු ප්‍රධානම දේ තමයි මිත්‍රත්වය. ඔබ ඔබගේ ජීවිතයට මිත්‍රයෙක් නොවුනොත් ඔබගේ ජීවිතය ඔබට ඵලදායී වෙනවද? ඔබ පළමුවෙන්ම ඔබ ළඟ ඉන්න මිත්‍රයා ඔබමයි කියලා හිතන්න ඕන. එහෙනම් ඔබට අගෞරවයක් ඇති වෙන කිසිම වැඩක ක්‍රියාවලියක නිරත වෙන්නේ නැහැ. මොකද නිතරම තමාගේ ආත්ම ගෞරවය සමාජීය මට්ටමින් ඔබ අන් අයට පිළිහිට වෙන කෙනෙක් බවට පත් වීම හේතු කොටගෙන ඔබට අන් අයගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවි ඔබ කරන කියන කටයුතු නිසාම ඔබට පුළුවන් වෙනවා කාම දෘෂ්ටියෙන් මිදී ජීවත් වෙන්න. ආසාවන් පසුපස හබා නොවන කෙනෙක් බවට පත් වෙන්න. ඒත් එක්කටම වැරදි දෘෂ්ටි වලට අනුගත නොවී සිටින්න පුළුවන් ඔබට. බුදුන් වදාළ ධර්මයක් තියෙන මේ දේශය තුල ඔබ බුදුන් වදාළ ධර්මයෙන් පිට යනවා කියන්නේ ඔබ අනිත් ආත්ම දෘෂ්ටි වලට පත් වෙලා ඔබට නැවත ඉපදෙලා විදවන්න පුළුවන් විදිහේ සලක්ෂණ සකස් කරගන්න එක. මිනිස්සෙක් කියලා ඉපදුනොත් නම් තරමක් හරි දිනු. ඔබ සතර අපායට ගිහිල්ලා ඉපදුනොත් ඔබ තිරිසන් ආත්මික ඉපදුනොත් කොහොමද ඔබට එතන තියෙන විදවන්න සිදු වෙන විදවිල්ල කැමතිද ඔබ ඒකට? අන්න ඒ නිසා ඔබගේ ජීවිතය තුළ හරි පරිස්සම් වෙන්න. තමන්ගේ දෘෂ්ටිය සම්මා දෘෂ්ටියට සමාන කරගෙන යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම ප්‍රතිපත්තිය තමයි දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් අනුව ගමන් කිරීම. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තිබීම. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තිබීම. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තිබීම. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ මේ සම්මා දෘෂ්ටිය අනිවාර්යයෙන්ම ඇති කරගත්තොත් තමයි ඔබටම යහපතක් කරගන්නේ. ඔබ අන් අයටද යහපත් අයෙක් ලෙස ජීවත් වෙන්නේ. මන්ද ඒ තුල ඔබට
නෙක්කිම්ම සංකල්පය සියලු කාමයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අව්‍යාපාද සංකල්පය කිසිදු කෙනෙක් සමග අමනාපයෙන් තොරව ජීවත් වීමේ මාර්ගය උදා වෙනවා. අවිහිංසා සංකල්පය නිරතුරුවම කායික මානසික සතුට ඇතුව ඔබට ජීවත් වීමට මාර්ගය උදා වෙනවා. ඒ ඔබ කිසි බලාපොරොත්තුවක් නැතුව ඔබ සමාජය වෙනුවෙන් සමාජයේ උන්නතිය වෙනුවෙන් ඔබගේ මිත්‍රයන් වෙනුවෙන් ඔබගේ වැටි සහෝදර සහෝදරයන් වෙනුවෙන් ඔබ වචනේ පරිසරාත්ම අර්ථයෙන්ම මිත්‍රශීලීව සමාජශීලීව තමන් ඉපතුණු තැනට ගමට රටට ලෝකයට කරන උපහාරය තුළ ඔබ ලබන ප්‍රතිඵලය තමයි මන්ද නැවත ඉපදීමක් ඇති නොකර ගන්න පුළුවන් විදිහට ඔබගේ සියලු කෙලෙෂයන් දුරු කරලා ඔබට ඔබගේ ගමන සාක්ෂාත් කර ගැනීමට ඔබ අවස්ථාව ඇති කර ගන්න ඕන එතනින්. නැති වුණොත් මේ කේන්දරේ 12 වෙනි කොටුව කියන්නේ ඔබගේ මරණය, දුක, පීඩාව, වද වන්දන, හිර හඩස්සිය ගැන කතා කරන රාශිය. ඉපදුණු අපිට හඬා වැළපීම් තියෙනවා. ශෝක වීම් තියෙනවා. අලාභ ඇති වෙනවා. අයස ඇති වෙනවා. ලෙඩ දුක් හැදෙනවා. අපි ආස කරන ප්‍රිය පුද්ගලයෝ අපෙන් නැති වෙනවා. අප්‍රිය පුද්ගලයෝ අපේ ජීවිතයට එකතු වෙනවා. තමන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැහැ. මේක තමයි දුක කියලා කියන්නේ. ඉපදුණු සෑම කෙනෙකුටම මේ දුක විඳවන්න වෙනවමයි. මේ විඳවන ආකාරය තුල තමයි ඔබගේ නැවත ඉපදීම තීරණය වන්නේ. ඔබට පුළුවන් නම් ඉපදීම පිණිස හේතු වන සියලු හේතු ප්‍රත්‍ය මේ ආත්මභාවය නැති කරගන්න. මන්ද කේන්ද්‍රික 12 වෙනි කොටුවෙම තමයි කියන්නේ විමුක්තිය ගැන. රාගය, මොහය, දේවේශය දුරු කරලා සියලු ආශ්‍රයයන් නැති කරගෙන ඔබට ඔබගේ ජීවිතයේ ආර්ය අෂ්ටාංගික මාර්ග ක්‍රමවේදය තුල ඔබට දුකින් එතර වෙන්න පුළුවන් මාර්ගය ඔබට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඔබ නැවත ඉපදීම පිණිස හේතු නැති කරගත්තොත්ම පමණයි. ඒ නිසා ඔබට තේරෙනවා ඇති ඔබගේ කේන්ද්‍රයක කොටු 12 ඔබගේ ජීවිතය තුළ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි ඔබ කරපු පෙර ආත්ම කුසල් අකුසල් අනුව ඔබගේ පැවැත්ම සකස් කරලා ඔබට ගෙනත් දීලා තියෙනවා. ඔබයි තීරණය කරන්න ඕනේ. මම නැවත ඉපදී සංසාරේ කර්මය විඳින්න සලස්වමින් ජීවිතය ගෙවනවද? මේ ලැබුණු උතුම් මනුෂ්‍ය ආත්ම භාවයේදීම බෞද්ධයෙක් වෙලා ඉපදුනේ පිනේ ආස්වාදය ඔබගේ ජීවිතයට උකහා ගනිමින් මේ දුකින් එතර වෙන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවාද කියලා. මා වෙතට එන ඕනම කෙනෙක් කේන්ද්‍රය තුල ඔහුගේ සියලුම දේවල් කියලා පැහැදිලි කරලා ඔහුගේ අකුසලය යටපත් කරන ක්‍රමවේදය බුදු දහම තුලින් මම පෙන්වා දෙන්නේ දුකින් එතර වීම පිණිසමයි. නැතුව තවත් ඉපදීමක් ඇති කරගෙන විඳවන්න සලස්සන්න මං ක්‍රමවේදයක් දෙන්නේ නැහැ. මන්ද මගේ පරමාර්ථය මේ ජීවිතය තුලදීම අඩුම තරමේ මාර්ගඵලයකටපත් වීම. මොකද මාර්ගඵලයකට සෝතාපට්ට ඵලයටපත් වුණොත් අපිට සහතිකයක් ලැබෙනවා අපි සතර අපායේ ඉපදෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ජ්‍යොතිෂයේ කොටු 12 මුල් කොටගෙන ඔබ ඔබගේ ජීවිතයේ දුකින් ඈතර කරවන්න දක්ෂයෙක් වෙන්න ඕන. ඒ දක්ෂකම ඔබ බුද්ධිමත්ව තම නැනනුවණින් අවබෝධ කරගෙන ඔබ ජීවිතය කල් ගෙවන්න ඕන. ඒ නිසා මේ ලෝකයේ තුල ඍෂිවරුන් වෙතින් ඔබට ලැබුණු ජ්‍යොතිෂ විද්‍යාව තුල ඔබ ඔබගේ ජීවිතේ හරි ගමන් මඟ පැහැදිලි කරගනිමින් බුදුන් වදාළ ධර්මයේ තුල ගමන් කරවන්න පුළුවන් විදිහට
ඔබගේ ජීවිතය සකස් කරගන්න ඔබ සිහියෙන් නුවණින් නිරතුරුවම වැඩ කළ යුතුමයි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.